අද නලිනුත් මාත් අඟහරුවාදා නුගසවන ආරම්භයේදීම මේ බාධක හමුවේ ජීවිතය ඉදිරියට ගෙන යාම, ජීවිතය දල්වාලීම, ජීවිතයේ බලාපොරොත්තු සහගතව ජීවත් වීම ගැනයි මතක් කිරීමක් කර. ඉතින් අපි හැමෝටම පොදු දෙයක්. පොදුවේම පොදු සතුරන් හතර වටේම ඉන්නකොට ඒකට එකමුතුව අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වැඩ කිරීම මත තමයි අපේ ජීවිතය ආරක්ෂා වීම පවා තීරණය වෙන්නේ. ඉතින් එහෙම මොකක් දේවල් අත්විඳින්මින් භුක්ති විඳින්මින් දේවල් මෙනෙහි කරමින් සිටින කාලයක ඔන්න තව පොදු සතුරෙක් අපි කියන ටැග් කරන්න බලාගෙන ඉන්නවා, පහර දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් එයාගෙනුත් ගැලවෙලා කොහොමද අපි ජීවිතය ඉස්සරහට ගෙනියන්නේ? ඒ ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. කවුද මේ? මේ තමයි ඩෙන්ගු. ඩෙන්ගු වදුර නැවතත් හිස ඔසවමින් සිටින කාලයක අපිට තියෙන වගකීම පිළිබඳ ඒ වගේම මොනවද ඩෙන්ගු ගැන දැනගන්න ඕනේ මේ ටික කතා කරන්න අපි අඟහරුවාදා නුගසවනේ උදේවරුව වෙන් කරනවා. ඒ සම්බන්ධයෙන් කතා කළ හැකිම දෙදෙනෙක් අද අපේ මැදිරියට කැඳෙව්වා. මා ළඟින් ඉන්නේ අරුණ ජයසේකර වෛද්‍යතුමා, අධ්‍යක්ෂ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ. ආයුබෝවන් ඔබතුමා බොහොම ආදරෙන් පිළිගන්න. ඒ වගේම වෛද්‍ය නිලධාරී ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ඉන්දික වීරසිංහ වෛද්‍යතුමාවත් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් කියමු. දැන් හරි හතුරු වැඩි මේ දවස්වල කොරෝනා COVID-19 වෙනුවෙන් අපි වැඩ කරමින් ඉන්න කාලයක් එකට එකතුව වැඩ කරනවා. තනි තනි හුදකලාව අපිට කරන්න යම් කාර්යභාරයක් තියෙන මේ හැමදේම ඉටු කරමින් ඉන්නකොට එකපාරටම දැන් ඔන්න ඩෙන්ගු තිස්ස ඔසවන්න පටන් අරගෙන. ඇත්තම වෛද්‍යතුමනි මේ මාර්තු මාසයට වඩා මේ වෙනකොට තත්ත්වය ටිකක් වැඩි වෙලා තියෙන්නේ නේද? කොහොමද ඇත්තටම මේ වර්ෂය ගැන කතා කරනකොට ඔබට කියන්න තියෙන්නේ ඩෙන්ගු සම්බන්ධයෙන්? මේ වර්ෂයක සාපේක්ෂව ගත්තාම මේ වර්ෂයේ ජනවාරි මාසයේ වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. නමුත් පෙබරවාරි වෙනකොට අඩු වුණා. ඒක අර්ධයක් විතර වුණා. ඊට වඩා ගොඩක් අඩු වුණා මාර්තුවේදී. අප්‍රේල් මැයි තවමත් අඩු මට්ටමේ තමයි තියෙන්නේ. නමුත් අපිට තියෙන පරණ අත්දැකීම් තියෙන හැම පහුගිය සෑම වර්ෂයකම මේ වර්ෂාවෙන් පස්සේ නිත්‍ය වර්ෂාවෙන් පස්සේ ජූනි මාසයේ වෙනකොට රෝගීන් වැඩි වාර්තා වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් වර්ෂාවට සම්බන්ධයි මේ ඩෙන්ගු රෝගය. එතකොට අපි ඒ සඳහා තමයි මේ සූදානම් විය යුත්තේ. ඉදිරියේදී ඩෙන්ගු රෝගයේ වැඩි වීමේ අවදානමක් තියෙනවා. ඔබට අවස්ථාවක් තියෙන මේකට එකතු වෙන්න. ඔපරමේ මේ වෙනකොට අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ අපිට ගිය අවුරුද්දේ අවසන් භාගයේදී අපිට දැඩි වසංගත තත්ත්වයක් තිබ්බා. ඒකත් එක්ක අපිට ජනවාරි මාසයේදී වෙනදාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. ඒක ක්‍රමිකව ජාතික ඩෙන්ගු මර්ධනයේ මූලිකත්වයෙන් කරන ලද ක්‍රියාකාරකම් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් ඒ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් විසින් තම ප්‍රදේශවල ඩෙන්ගු මර්ධන කටයුතු වල දායකත්වයේ උපරිම කැපවීමෙන් දැක්වීම නිසා අපිට මාර්තු වෙනකොට ආම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අප්‍රේල් මාසේ වාර්තා වෙන රෝගීන් 446ක් වගේ සංඛ්‍යාවක්. නමුත් දැන් අපි දන්නවා අප්‍රේල් අග වෙනකොට වැස්ස පටන් ගත්තා. එතකොට මේ වැස්සත් එක්ක මදුරුවාට පරිසරය බිහි කරනවා බෝ වෙන්න. මොකද මදුරුවාගේ බිහිවීමට ඩෙන්ගු මදුරුවා ඉඩිස් ඉජිප්ටයි මදුරුවාගේ හොඳ තත්ත්වයක් ඇති කරනවා. මේ වැස්සත් එක්ක මදුරුවන්ට බෝ විය හැකි ස්ථාන ඇති කරනවා. ඒ වගේම මේ පරිසර උෂ්ණත්වය ඉතාමත් හොඳ ඔවුන්ගේ බෝවීම සඳහා. ඒ කියන්නේ දැන් මේ දවස්වල දවල් වරුවේ උෂ්ණ අධිකයි. හැබැයි රාත්‍රියට හවස් වරුවට වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් එහෙම පරිසරයේ වෙනස්කම් තියෙනකොට ඒ වෙනස්කම් පවා ඩෙන්ගු මදුරුවාගේ වර්ධනයට, ව්‍යාප්තියට, ඝනත්වයට බලපානවා ඇති. අනිවාර්යයෙන් බලපෑමක් තියෙනවා. මොකද හොඳ ආර්ද්‍රතාවයක් තියෙනවා නම් මදුරුවන් බෝ වෙන්න වතුර නැදුණු ස්ථාන තියෙනවා නම් හොඳ පරිසර උෂ්ණත්වයක් තියෙනවා නම් ඔවුන්ගේ බෝවීම ක්‍රමිකව වැඩි වෙනවා. ඒක තමයි උන් බලාපොරොත්තු වෙන පරිසර සාධකය. දැන් මැයි ජූනි ජූලි වැසි සහිත කාලගුණයක් තියෙන ලංකාවටම. එතකොට මේ මාස තුනේදී ඔබ උපකල්පනය කරනවද මෙතරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙයි මෙන්න මේ විදිහට වෙයි කියලා යම්කිසි අනාගතීය දැක්මක් තියනවාද? අපේ අත්දැකීම් එක්ක අපිට කියන්න පුළුවන් ජූනි මාසයේදී තමයි වැඩිවීම ආරම්භ වෙන්නේ. ජූනි මාසයේදී සාමාන්‍යයෙන් ජූලි මාසයේ උපරිමයට සමහර විට අගෝස්තු මාසයේ දක්වාත් ඒක වැඩි වෙනවා. ඊට පස්සේ අඩුවීම වෙනවා. නමුත් ගිය අවුරුද්දේ වර්ෂාවේ වෙනසක් තිබුණා. අවුරුද්දේ අග මාස පහේ තමයි වර්ෂාව. ඒක නිසා ඒක ගිය අවුරුද්දේ පොඩි වෙනසක් තිබුණා. අර වැඩිම රෝගීන් වාර්තා වුණේ නොවැම්බර් මාසයේ. නමුත් මේ අවුරුද්දේ සාමාන්‍ය විදියට වැස්ස පටන් ගත්තා. ඒ නිසා
අපි හිතනවා ජූනි මාසයේදී තව රෝගීන් වැඩි වේවි. මේ වැඩිවීම වළක්වා ගන්න අපිට පුළුවන් හැබැයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මොනවද ගන්න පියවර? අපි ඒක තමයි දැන් පටන් අරන් තියෙනවා. සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරී ප්‍රාදේශීය අපි ෆීල්ඩ් එකේ වැඩ කරන මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම දැන් විශේෂ අවධානය යොමු කරන්න පටන් අරන් තියෙනවා ඩෙංගු සම්බන්ධයෙන්. මොකද ඩෙංගු වළක්වා ගන්න නම් අපේ කාර්ය මණ්ඩලය දැන් අපේ අවධානය යොමු කළා විශේෂයෙන්ම අපිට තියෙනවා රිස්ක් ඒරියාස් කියලා. වැඩි අවදානම් කලාප. මොකද අපි දන්නවා පහුගිය කාලවල වැඩි වෙච්ච තැන්. ඒකට ඒ ස්ථානවල වැඩිපුර එන්න පුළුවන්. ඒ ස්ථාන සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කළා අපි ඩෙංගු මර්ධන කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ඔය වැඩි අවදානම් කලාප කිව්වම මේ දැන් අපි මේ ඉන්න තැනත් ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයත් ඒ වගේම මම දන්නා විදිහට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක කොටිම කිව්වොත් බස්නාහිර පළාත නේද මේ වැඩි අවදානම් කලාපේ වඩපත් අපි වැඩි අවදානම් කලාප විදිහට හඳුනාගත්තම අපි හඳුනාගෙන තියෙනවා දිස්ත්‍රික්ක වශයෙන් අපිට මොනවාද අධ්‍ය අවදානම් වෙන්නේ කියලා. එතකොට බස්නාහිර පළාත තමයි අපි හඳුන්වන්නේ ඩෙංගු හබ් එක ලෙස. කියන්නේ ඩෙංගු පැතිරෙන්න මේ වෛරසය වැඩිපුරම රැඳිලා තියෙන්නේ බස්නාහිර පළාත තුළ. ඒකට ගොඩක් කරුණු කාරණා බලපාන. එකක් මෙහි ජනගහනය වැඩි. මේක නාගරීකරණය වෙච්ච ප්‍රදේශයක්. මොකද මේ ඩෙංගු කියන්නේ නාගරීකරණයත් එක්ක අත්වල බැඳගෙන යන රෝගයක්. ඒත් එක්කම බොහෝ පිරිසක් සංචරණය වෙනවා. නිතිපතා බස්නාහිර පළාත තුළට පැමිණෙනවා. ආය හවසට යනවා. එහෙනම් මේ කාරණාත් එක්ක තමයි මේක රැඳිලා තියෙන්නේ. ඒ වගේම අපි විසින් නිර්මාණය කරන ලද මදුරුවන්ට බෝවි හැකි ස්ථාන ඕන තරම් අපිට මේ ප්‍රදේශ වලින් හොයා ගන්න පුළුවන්. ඒතකොට මේ කාරණා තමයි බස්නාහිර පළාත අධ්‍ය අවදානම් කලාපයක් ලෙස හඳුන්වන්නේ. හැබැයි උදාහරණයක් විදිහට දැන් කළුතර දිස්ත්‍රික්කය ගත්තොත් කළුතර දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ එක් මට්ටමට වැටෙන්නේ නැහැ. නමුත් හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ තියෙනවා අපි විසින් අධ්‍ය අවදානම් කියලා. ඒ වගේම මේ කාලය තුල අපිට බස්නාහිර පළාතෙන් පිටට ගියොත් ගාල්ල මාතර වගේ ප්‍රදේශ දැඩි වර්ෂාපතනයකට මේ කාලය ලක් වෙනවා. ඒ වගේම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක, නුවර මාතලේ දිස්ත්‍රික්ක සහ අපිට වයම් පළාතට ගියොත් කුරුණෑගල වගේ දිස්ත්‍රික්කත් අපිට මේ අවදානම තියෙනවා මේ ඉදිරි මාස කිහිපය තුළ. මම කැමති ඔබගෙනුත් දැනගන්න මේ අවදානමට කොහොමද තියෙන සූදානම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ. මොකද අත්දැකීම් තියෙනවා. මේක මේ අවුරුද්ද විතරක් ආහාපුරා කියලා ඇතිවෙන ඌදුරක් නෙවෙයි. අත්දැකීම් සහිතයි. මේ අත්දැකීම් එකතු කරගෙන කොයි විදිහේ සැලැස්මක්ද වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්න මේ මර්ධනය කිරීම උදෙසා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය තමයි ජාතික මට්ටමින් ඩෙංගු මර්ධනය ඩෙංගු වැළැක්වීම සහ පාලනය සඳහා වූ ඒකකය. ඒතකොට මෙතනදී ප්‍රතිපත්ති තීරණ ගැනීම, අවශ්‍ය පහසුකම් සලසා දීම ප්‍රජා ශ්‍රේෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට දිස්ත්‍රික් වලට අවශ්‍ය පහසුකම් සලසා දීම, අවශ්‍ය තාක්ෂණික දැනුම පුහුණුව ලබා දීම, ඒ වගේම රටේ තියෙන තත්ත්වය ජනතාව දැනුවත් කිරීම, ඊළඟට ජනතාව තුළ මේ පිළිබඳව මතයක් ගොඩනගලා ඔවුන් හොඳ ධනාත්මක චින්තනයකට යොමු කළා ඩෙංගු මර්ධනයේ දායක කිරීම මෙන්න මේ වගේ පුළුල් පරාසයක වැඩ කටයුතු කරන. ඒ වගේම ජාතික ඩෙංගු මර්ධනයේ වැඩ කටයුතු වලදී අපි මේක තනියෙන් කරන්න බැරි කාර්යයක්. ඒක ජාතික ඩෙංගු මර්ධනය එක් වෙනවා ඩෙංගු සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය හරහා තවත් අපිත් එක්ක වැඩ කරන අමාත්‍යාංශ 8ක් එක්ක. ඒකට මෙතන ආරක්ෂක අමාත්‍යාංශය ඉන්නවා, අධ්‍යාපන අමාත්‍යාංශය ඉන්නවා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ වගේ අමාත්‍යාංශ ගණනාවක් ජාතික ඩෙංගු මර්ධනයක එක්ක ජනාධිපති කාර්යසාධක බලකාය හරහා එකතු වෙනවා ඩෙංගු පාලනය කරන්න. මොකද මේක සෞඛ්‍ය ගැටලුවක් වුණාට මේ ගැටලුව අපි කොටස් කරගත්තොත් මේකට විවිධාකාර හේතුන් බලපානවා. ඒ කියන්නේ හේතුන් වෙන්නේ මදුරන් බොවන ස්ථාන. එතකොට මේ සම්බන්ධව කටයුතු කිරීමේදී අපිට අපි අනිත් පාර්ශවත් එක්ක කටයුතු කරන්න වෙනවා. මෙන්න මේ පාර්ශවත් එක්ක කටයුතු කිරීමේ සම්බන්ධතාවය ගොඩනගන මූලිකම තැන තමයි ජාතික ඩෙංගු වර්ධන ඒකකය. දැන් අපිට සතුරෙක් ඉන්නකොට මේ සතුරා කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ සහ මේ සතුරා කවුද මොනවද මොහු සතු ලක්ෂණ ගුණාංග කියන එක දැන ගැනීම හරි වැදගත්. ඒකනේ දැන් අපි නව කොරෝනා වෛරසය නිසා තමයි අතරමං වෙලා ඉන්නේ. කොරෝනා කොයි විදිහටද අපි කරා එන්නේ. අපි තාමත් මේකෙන් ඉගෙන ගනිමින් පවතින බව තමයි වෛද්‍යවරු කියන්නේ. මොකද ඒක අලුත්ම දෙයක්. අලුත්ම උදුරක් නැස. නමුත් ඩෙංගු ගැන අපිට පොඩි අත්දැකීම් තියෙනවා. අපිට අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒ නිසා අපි ටිකක් නැවත මතක් කරමු මේ ඩෙංගු මදුරා කියන්නේ මොන වගේ ප්‍රහාරකයක්ද එහෙම නැත්නම් ඩෙංගු දැන්
සමහර අය කියනවා ඩෙන්ගු එක වතාවයි හැදෙන්නේ කියලා. නමුත් සමහර අය කියනවා නෑ 3-4 වතාවක් හැදෙත හැකි. මදුරුව 4 වර්ගයක් ඉන්නවා කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න අපිට. ඇත්තටම ඩෙන්ගු මදුරුවා කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? මේ මදුරු වර්ගය කොහොමද? මේ අනාදි වශයෙන්. ඩෙන්ගු මදුරුවා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ඊඩිස් ඊජිප්ටයි. ඊට අමතරව ඊඩිස් ඇල්බෝපිකස් කියලා වර්ගයකුත් ඉන්නවා. ප්‍රධාන වශයෙන් ලංකාවේ ඩෙන්ගු බෝ කිරීමට මේ වර්ග දෙක තමයි ලෝකේ පුරාම තියෙන්නේ. ලංකාවේ තියෙන්නේ වර්ග දෙකයි. වර්ග දෙකයි. හැබැයි වෛරසය ඩෙන්ගු වෛරසය වර්ග 4ක් තියෙනවා. ටයිප් 4ක් තියෙනවා. එතකොට මේ මදුරුවා කරන්නේ මේ වෛරසය රෝගී පුද්ගලයෙක්ගෙන් අරගෙන ගිහිල්ලා තවත් පුද්ගලයෙකුට දෂ්ට කළාම ඒ දෂ්ට කරපු පුද්ගලයාට රෝගය බෝ වීම වෛරසය ඇතුල් වෙනවා. එතකොට රෝගය බෝ වෙනවා. එතකොට අපි ඩෙන්ගු මදුරුවා කිව්වට ඩෙන්ගු වාහකයෙක්. එයා ඩෙන්ගු අරගෙන යනවා විතරයි. එයා රෝගය බෝ කිරීම කරන්නේ, පැතිරීම කරන්නේ. රෝගය හදන්නේ වෛරසය. එතකොට වෛරස් වර්ග 4ක් තියෙනවා. වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. මේ වෛරස් කාණ්ඩ 4 නිසා අපිට කිව්වා වගේම එක් වතාවක් නෙවෙයි 4 වතාවක් ඩෙන්ගු හැදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ විවිධ කාලවල උඩට මතුවෙන්නේ විවිධ වෛරස්ද? ඔව් ඒක සාමාන්‍යයෙන් හැම කාලෙම නෙමෙයි. දැන් අපි දන්නවා සමහර අවුරුදු වල දැන් ගිය අවුරුද්දේ type 3 වැඩිපුර තිබුණා. නමුත් type 2 තිබුණා. ඊට කලින් අවුරුද්දේ තිබුණේ වැඩිපුර type 2. එතකොට ඒක සුළු වෙනස්කම් වෙනවා. සමහර වර්ෂවල ඒ ටයිප් එකේ එකක් මූලික වෙනවා. අනිත් ඒවා සමහරට තියෙනවා. එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි කියන්න පුළුවන් හුඟක් වෙලාවට අර එක කාල දිගටම තිබිච්ච වෛරස් කාණ්ඩයක් වෙනුවට ඊළඟ වර්ෂයේ වෙනත් කාණ්ඩයක් ආවොතින් රෝගීන් සංඛ්‍යාවේ වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මොකද අපි අර තියෙන ප්‍රතිශක්තිය අලුත් වෛරසය සඳහා නැති නිසා. එතකොට එක් වෛරස් කාණ්ඩයක් ශරීරගත වීම නිසා රෝගියෙක් බවට පත්වුණු ඩෙන්ගු රෝගියෙක් බවට පත්වුණු රෝගියෙක්ට එම කාණ්ඩයම යලිත් ශරීරගත වුණාම රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද? නෑ. දැන් අපි දන්නවනේ ඩෙන්ගු වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා කියලා. ඒකට ඩෙන්ගු එක වෛරසයයි ඒකේ ප්‍රභේද 4ක් මේ කතා කරන්නේ. එතකොට එක් වෛරස් කාණ්ඩයක් නිසා අපිට රෝගය ඇති වුණාම ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය අපේ ශරීරය තුළ ගොඩනැගෙනවා. ඒක අපි ජීවත් වෙලා ඉන්න කාලය මුළුල්ලේම මේ ප්‍රතිශක්තිකරණය තිබෙනවා. එතකොට නැවතත් ඒ වෛරසයෙන් අපි ආසාදනය වුණොත් එහෙම අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය හදා රෝග ලක්ෂණ ඇති කරන්නේ නැහැ. රෝගය ඇති කරන්නේ නැහැ. නමුත් අපිට තියෙන දේ තමයි එක් වෛරසයක් සඳහා ඇති කරන ප්‍රතිශක්තිකරණය ඩෙන්ගු අනිත් ප්‍රභේද තුන සඳහාම වළංගු වන්නේ නැහැ. මොකද උදාහරණයක් විදිහට අපිට තියෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණුත් එක ගත්තොත් එහෙම ඔබට ඩෙන්ගු එක වෛරස ප්‍රභේදයෙන් ඩෙන්ගු රෝගය වැළඳුනොත් වර්ෂයක් යනකම් ඔබට අනිත් ප්‍රභේදවල ඩෙන්ගු රෝගය ඇති කරන්නේ නැහැ. මොකද එතන හඳුනා ගැනීමක් වෙනවා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනිත් තුනටත් යම්කිසි ප්‍රතිශක්තිකරණයක් ගොඩනගනවා. නමුත් ඊට පස්සේ ඔබට ඩෙන්ගු මම කිව්වා වගේ ඩෙන්ගු පළවෙනි ප්‍රභේදයට පමණයි ප්‍රතිශක්තිකරණය ඇඟ තුළ තිබෙන්නේ. නැවත වරක් ඔබට ඩෙන්ගු රෝගය වැළඳෙන්න පුළුවන්. අපි එතනයි කියන්නේ අපි ගොඩක් වෙලාවට හැම වෙලාවෙම කතා කරනවා පළවෙනි අවස්ථාවේ ඩෙන්ගු හැදිනම නෙවෙයි තත්ත්වය බරපතල වෙන්නේ. දෙවෙනි සැරේ ඩෙන්ගු හැදුනොත් තමයි තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. අදිටම ඔය කියන විදිහට කෙනෙක්ට 4 වතාවක් ඩෙන්ගු හැදෙන්න පුළුවන්. තාර්කිකව ඔව්. තාර්කිකව එහෙමයි. හැබැයි ප්‍රායෝගිකව එහෙම වෙච්ච අය ඉන්නවද? ප්‍රායෝගිකව අපි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හැදිච්ච අය දැකලා තියෙනවා. දැන් ඩෙන්ගු රක්තපාත තත්ත්වයක් දක්වා මේ ඩෙන්ගු රෝගියෙක්ගේ ලක්ෂණ උඩුදුවල එහෙම නැත්නම් ඒ රෝගී තත්ත්වයේ උඩුදුවල රක්තපාත තත්ත්වයක් ඇති වෙන්නේ ඒ රෝගය තුළ තියෙන ප්‍රතිශක්තියේ ප්‍රශ්නයක් නිසාද නැත්නම් ඒ වෛරසයේ තියෙන ප්‍රබලත්වය නිසාද? මේ සියල්ල මුසු වෙලා තියෙන උත්තරයක්ද කොහොමද? ඇත්තට කිව්වොත් ඒක සියල්ල මුසු වෙලා තියෙන්නේ. සමහර විට රෝගියා වෛරසයට දක්වන ප්‍රතිචාරය ඒ වගේම වෛරසයේ ප්‍රබලත්වය මේ දෙකම බලපාන්න පුළුවන් ඩෙන්ගු රෝගියෙක් බරපතල තත්ත්වයට පත් වීම සඳහා. දැන් අපිට
වැඩි අවදානමක ඉන්න කාණ්ඩයක් විදිහට අඳුරගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. දැන් අපි දන්නවා කොවිඩ් ගැන අපි කතා කරනකොට කියනවා වැඩිහිටිය අය ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ, ශ්වසනාබාධ තියෙන අය පරිස්සම් වෙන්න ඕනේ, නිදන්ගත රෝග තියෙන අය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒ වගේ ඩෙන්ගු වලින් පරිස්සම් විය යුතු ගොඩාක් පරිස්සම් විය යුතු කාණ්ඩයක් ඉන්නද වයස් සීමාවක් හෝ යම්කිසි ඩෙන්ගු වලින් පරිස්සම් විය යුතු කාණ්ඩයක් ඉන්නවා. ඒත් අපි අධි අවදානම් කාණ්ඩයක් හඳුනාගෙන ඊට කලින් මම කියන්න කැමතියි ඔබ මුලින් අහපු ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට ඩෙන්ගු රක්තපාත තත්ත්වයට යන්නේ ඩෙන්ගු රෝගීන් 5% වෙන ඉතාමත් සුළු ප්‍රමාණයක්. අනිත් 95%ම ඩෙන්ගු රක්තපාත තත්ත්වයට යන්නේ. මොකද ඩෙන්ගු රක්තපාතයට යන වැඩිම දෙනෙක් දෙවනි අවස්ථාවේදී ඩෙන්ගු වැළඳුණු රෝගීනි. පළවෙනි සැරේ ප්‍රථම ආසාදනයේදී ඩෙන්ගු රක්තපාත තත්ත්වයට ගමන් කිරීම ඉතාමත් අඩුයි. ඒක තමයි අපිට මේ වෙනකම් විද්‍යාත්මක සාක්ෂි වලින් ලැබිලා තියෙන තොරතුරු. ඒක ලංකාවෙත් එහෙමයි, ලෝකෙත් එහෙමයි. නමුත් දෙවැනි අවස්ථාවේ ඩෙන්ගු වැළඳෙන කෙනෙකුට ඩෙන්ගු රක්තපාත තත්ත්වයේ ඇතිවීමට තියෙන හැකියාව කලින් පළවෙනි අවස්ථාවේ වැළඳුනට වඩා විශාල ප්‍රමාණයක වැඩි. ඒකට ඒ කෙනෙක් තමයි රක්තපාත තත්ත්වයට යන්නේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම අපි මේ කොරෝනා වලටත් කියනවානේ, කොවිඩ්-19ටත් කියනවා මෙන්න මේ කට්ටිය තමයි අධි අවදානම්. මෙතනදත් එහෙමයි. ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුද්දට වඩා අඩු දරුවන්, ඒ වගේම ඔබ කිව්වා වගේ නිදන්ගත රෝග තත්ත්ව වලින් පෙළෙන පුද්ගලයන් අවදානම් කණ්ඩායම් ලෙස තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම සමාජයේ තනියෙන් ජීවත් වෙන පුද්ගලයන්, කිසිම පිළිසරණක් නැතුව ඉන්න පුද්ගලයන්ුත් අපි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට ඩෙන්ගු වැළඳිලා රක්තපාත තත්ත්වයට ඇති වුණත් ඔවුන් රෝහලකටවත් ගෙනියන්න කෙනෙක් නොමැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කණ්ඩායම් තමයි ඩෙන්ගු සඳහා අවදානම් කණ්ඩායම් ලෙස හඳුන්වන්නේ. දැන් වෛද්‍යවරුන්ටත් තියෙන විශාල අභියෝගයක් මේ ඩෙන්ගු යලි හිස එසවීමත් එක්ක. මොකද අපි කොවිඩ්-19 තත්ත්වය පිළිබඳ කතා කරනකොට මේ රෝග ලක්ෂණ ඇතුලේ තියෙනවා, ඒකත් උණ තත්ත්වයක්. ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා ගත්තත් උණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් මී උණ ගැන කතා කරනවා වැඩි දෙනෙක්, උණ තත්ත්වයක්. එතකොට ඩෙන්ගු වලත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වෙනවා උණ තත්ත්වයක්. එතකොට මේ රෝගී මේ එකම රෝග ලක්ෂණ ටිකක් කියාගෙන රෝගීන් වෙන වෙන වශයෙන් හඳුනගන්න පරීක්ෂණ සිදු කරන්න වෙනවා. විවිධ විදිහට මේකට දායක වෙන්න වෙනවා. ඒ නිසා ඒ සලස්ම ගැන, ඒ ප්ලෑන් එක ගැන චුට්ටක් කතා කරමු. මොකද ඉදිරියේදී තියෙන තත්ත්වය බරපතල නිසා. ඔව්, හුඟක් වෙලාවට මේ ඔය කියපු හැම රෝගයක්ම වගේ මූලිකව උණ රෝග. නමුත් ඒවැයි යම් වෙනස්කම් තියෙනවා. එතකොට අපිට මේ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් ඔය කොරෝනා එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝගවලදී වැඩිපුර ශ්වසන ලක්ෂණ තියෙනවා. නමුත් ඩෙන්ගු වල ශ්වසන ලක්ෂණ ඉතාමත්ම අඩුයි. ඒ වගේම අපිට ඒකත් එක්ක මියුන රෝගයත් එක්ක සම්බන්ධ වෙලා උණට අමතරව එයාගේ සම්බන්ධකම් තියෙනවා. සමහරට කුඹරක වැඩ කිරීම, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අර අපි රෝගියාගේ රෝග ලක්ෂණ, ඒ වගේම රෝගියාගේ රෝග ඉතිහාසය, රෝගියාගේ පැවැත්ම මේ සියලු දේවල් මගින් තමයි රෝගයක මූලික ලක්ෂණත් එක්ක රෝගයක් හඳුනගන්නේ. ඊට අමතරව රුධිර පරීක්ෂණ තියෙනවා. ප්‍රධාන රුධිර පරීක්ෂණ තියෙනවා. එයින් ඩෙන්ගු රෝගය හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ තියෙනවා. ඒ රුධිර පරීක්ෂණ මගින් අපිට පුළුවන් අනික් රෝග වලින් වෙන් කළා ඩෙන්ගු රෝගය බොහෝ දුරට හඳුනා ගන්න. ඒකම අපේ වෛද්‍යවරුන් හොඳ අත්දැකීම් තියෙනවා, හොඳ පළපුරුද්දක් තියෙනවා, ඉගෙනගෙන තියෙනවා කොහොමද මේ රෝග වෙන් කරගන්නේ රුධිර පරීක්ෂණ මගින්. ඒ වගේම මේ වෙන් කර ගැනීමත් සමග කොහොමද ප්‍රතිකාර කරන්නේ. සමහර වෙලාවට ඩෙන්ගු වලින් අර ડોક્ટર ඉන්දික් කිව්වා වගේ වැඩිම සංඛ්‍යාවකට ඉතාමත්ම අඩු රෝග ලක්ෂණ ඇති වෙලා සුව වෙලා යනවා. කලාතුරකින් 5% විතර තමයි බරපතල තත්ත්වයටපත් වෙන්නේ. එතකොට අපිට රෝගියා හඳුනගෙන රෝගියාට ප්‍රතිකාර කිරීමේදීත් මේක වැදගත් වෙනවා. එතකොට අපිට රෝග තත්ත්වය බරපතල වෙනවද බලන්න රුධිර පරීක්ෂණ වලින් පුළුවන්. මේ රුධිර පරීක්ෂණ අනුව රෝගියා රෝහලකට ඇතුළත් කරනවද, එහෙම නැත්නම් තව දවසක් බලනවද? එතකොට මේ ටික තීරණය කරන්න පුළුවන් රෝහලක බාහිර රෝගියන්සේ වෛද්‍යවරුන්ට. එතකොට ඒ සඳහා අපි සැලැස්ම හදලා තියෙනවා. රෝහලේ බාහිර රෝගියන්සේ උණ රෝගීන් සඳහා කොටසක් තියෙනවා. මෙතෙන්දී අපි රුධිර පරීක්ෂණ කරනවා. රුධිර පරීක්ෂණ සඳහා වහාම ප්‍රතිඵල විනාඩි 20ක් ඇතුළත රුධිර පරීක්ෂණ වල ප්‍රතිඵල බලනවා. බලලා අපිට ඩෙන්ගුද ඇතුළත් කරන්න ඕනද, ගෙදර ඉඳන් ප්‍රතිකාර කරන්න පුළුවන්ද, තව දවසකට පස්සේ තව සැරයක් පරීක්ෂා කරන්න ඕනද, මේ ටික තීරණය කරන්න පුළුවන්.
මේ දවස්වල අපි මේ ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් ඉන්න නිසා අපිට මේ COVID-19 පිළිබඳව තමයි අපේ ඔළුවේ තියෙන අදහස තියෙන්නේ. රෝග ලක්ෂණ කිව්වත් අපි උදෙන්ම නැගිටලා බලන්න මේකේ රෝග ලක්ෂණයක් මට තියෙනවද? උගුර ටිකක් රිදෙනවද? සෙම්ප්‍රතිශ්‍යාවක් වියලි කැස්සක් තියෙනවද? උඩක් වගේ තියෙනවද? දැන් මේ රෝග ලක්ෂණ ගැන තමයි වැඩි බරතවීමක් තියෙන්නේ මේ දවස්වල. ඔන්න ඒ නිසාමද මන් දන්නේ ඩෙන්ගු වලට උණට අමතරව තියෙන රෝග ලක්ෂණ අමතකත් වෙලා. ඒ නිසා ටිකක් මතක් කර දෙමු. ඩෙන්ගු වදුර හිස ඔසවමින් ඉන්නවා මේ වැසි කාලයත් එක්ක වැසි තත්ත්වයත් එක්ක. ඒ නිසා ඔන්න හොඳට අහගන්න මතක තියාගන්න ගෙදර කෙනෙක්ට මේ වගේ ලක්ෂණයක් තිබුණොත් නොසලකා හරින්න එපා. මොකද ඒ ඩෙන්ගු විය හැකි. ඔබතුමාට අවස්ථාව. අනිවාර්යයෙන්. ඩෙන්ගු කියන්න නම් අනිවාර්යෙන් තද උණ තිබිය යුතුයි. අපි කියන්නේ සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උණ, හිස රදය, තද හිස රදය, ඇස්සට වේදනාව, ඇඟපත වේදනාව, සන්ධි වේදනාව, ඔක්කාරය සහ වමනය. මෙන්න මේවා තමයි මූලික ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ ඩෙන්ගු රෝගියෙක්ගේ. ඊට අමතරව සමහරුන්ට ටිකක් දවසක් යනකොට මුත්‍රා පිටවීම අඩු වෙන්න පුළුවන්. සසන් රෝග ලක්ෂණ සුළු වශයෙන් එන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් නැවතවරක් කියන්නේ තද උණ, අධික හිස රදය, ඇස් යට වේදනාව, ඇඟපත මස්පිඩු වේදනාව සහ සන්ධි වේදනාව, ඔක්කාරය සහ වමනය තමයි ඩෙන්ගු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ. ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඩෙන්ගු ඔබ ජීවත් වෙන්නේ ඩෙන්ගු මම ඉස්සෙල්ලා සඳහන් කර ඩෙන්ගු අවදානම් ප්‍රදේශයක නම් පළවෙනියෙන්මත් හිතන්න පුළුවන් මේ මට ඩෙන්ගුද තියෙන කියන එක. දැන් ඔබ සඳහන් කරන ඩෙන්ගු අවදානම් කලාපම තමයි COVID-19 සම්බන්ධයෙන් තියෙන අවදානම් කලාප. අපි බස්නාහිර පළාත ගැන කතා කරමු. එතකොට අපිට තියෙනවා ලොකු වගකීමක් කොහොමද ආරක්ෂා වෙලා ඉන්නේ. අපි ආසන එළියට පහළියට යන්න. අපි කැමති නැහැ අනවශ්‍ය විදිහේ සම්බන්ධතා ඇති කරගන්න සමාජයත් සමග දැනට. ඒ ඇතුළට වෙලා තමයි වැඩිපුරම ඉන්නේ. මෙහෙම තත්ත්වයක් යටතේ කවුරුත් කැමති නැහැ වැඩිපුර දෙනෙක්. මේ මම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් මේ කතාව ගෙනියන්නේ ඉස්සරහට බොහෝ දෙනෙක් කැමති නැහැ රෝහල් වලට යන්න. ඒකට ඔන්න ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර වෙලාවට ඩෙන්ගු රෝගියෙක් අපහසුතාවයෙන් අමාරුවෙන් මේ ඩෙන්ගු බව නොදැන ගෙදරට වෙලා ඉන්න පුළුවන් අර තියෙන බියට. සමාජය සමග මුහු වීමට තියෙන බියට. විශේෂයෙන්ම රෝහල් එක තියෙන ගනුදෙනු අවම කරන්න තමයි ගොඩක් අය කැමති. ඇත්තටම ඔබ ඒකට කියන්නේ මොනවද? රෝහල් මේ සඳහා සූදානමින් ඉන්නවද? බියක් නැතුව යන්න කියලා ඔබ ඉල්ලීමක් කරනවද අපේ ජනතාවට? ඔව්. රෝහල් සූදානමින් ඉන්නවා. ඔබ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරලා තියෙන ස්වස්ථතා ක්‍රමවේදයන් පිළිපැදලා. උදාහරණයක් විදිහට ඔබ නිවැරදිව දෑත් සෝදාගෙන ඔබගේ පෞද්ගලික මුඛාවරණයක් පැනඳගෙන රෝහලට යන්න. ඒත් රෝහලට ගියාම එතන අපි රෝගීන් ට්‍රයජ් කිරීමක් කරනවා. ඒ කියන්නේ උණ රෝගීන් වෙනම ඒ වගේ බෙදා රෝගීන් එක එක කාණ්ඩවලට වෙන් කර ගැනීමක් කරනවා. එතන ඉන්න පළපුරුදු හෙද නිලධාරියක් විසින්. ඉතින් ඔබ ගිහිල්ලා ඔබේ රෝග ලක්ෂණ කිව්වම එමෙ හෙද නිලධාරිය ඔබ નિયમિત ස්ථානයට යොමු කරනවා. එහෙනම් රෝහලකට යන්න බිය වෙන්න එපා. මොකද ඔබට තියෙන්නේ ඩෙන්ගු රෝග ලක්ෂණ නම් ඔබ ඩෙන්ගු වෛරස් ආසාදිතයෙක් වුණොත් සමහර විට ඔබ රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට ඔබ රක්තපාත තත්ත්වයකට ඇවිල්ලා රෝහල්ගත වෙන්න වුණොත් වෛද්‍යවරුන්ට ඉතාමත් අපහසුයි මේ තත්ත්වයන් තුළ ඔබ බලා ගැනීම. මොකද කම්පන තත්ත්වයකට ඇවිල්ලා රෝගියෙක් රෝහල්ගත වුණාම වෛද්‍යවරු පවා අපහසු තත්ත්වයන්ට පත් වෙනවා. එහෙනම් හොඳම දේ තමයි විශේෂයෙන් මම කියන්න ඕනේ ඔබ කුඩා දරුවෙක් සිටින මවක් හෝ පියෙක් නම් ඔබේ දරුවා අවුරුද්දට වඩා අඩු නම් ඔබ ගැබිනි මාතාවක් නම් මම ඉස්සෙල්ලා කිව්වේ සංකුලතා කන්ට්‍රෝල් කරගන්න බැරි දියවැඩියාව ප්‍රෙෂර් හෘද රෝග තිබෙන කෙනෙක් නම් ඔබ පළවෙනි දවසේම රෝහලකට ගිහිල්ලා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බෙන්න. එතකොට ඔබට ඔබගේ තත්ත්වය සැකහැර දැනගන්න පුළුවන්. මොකද ඔබ ගෙදර ඉඳන් ඔබට තියෙන රෝගය තීරණය කරන්න යන්න එපා. එතකොට තරුණ කෙනෙකුට අර වගේ තත්ත්වයක් නැති කෙනෙකුට දවස් දෙකක් වගේ බලන්න පුළුවන් කාලයක් Tamanට ලොකු ගැටලුවක් නැත්තම්. නමුත් Tamanට තේරෙනවා නම් මට මේක මෙහෙම සිටියොත් මට ප්‍රශ්නයක් වෙයි කියලා අනිවාර්යෙන් රෝහලක් වෙත යොමු කරන ඔබට හොඳම ස්ථානයේ රෝහල. මොකද රෝහලක් තුල කොරෝනා රෝගීන් ප්‍රතිකාර කිරීමේදී රෝහලක් තුල කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේදී ඊට විශේෂිත ක්‍රමවේදයන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරලා තියෙනවා. එහෙනම් ඔබ බිය යුතු නැහැ. ඔබට රෝහලකට යාමෙන් කොරෝනා වැළඳේ කියලා. මොකද ඒ සම්බන්ධ නිවැරදි ක්‍රමවේදයන් හොඳින්ම සිදු කරන ස්ථානය තමයි රෝහල. ඩෙන්ගු රෝගියෙක්ට ඇති වෙන්න පුළුවන් කම්පන තත්ත්වය, ඒ වගේම ඩෙන්ගු රෝගියෙක්ට ඇති වෙන්න පුළුවන් රක්තපාත තත්ත්වය ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරමු. ඔබට අවස්ථාව තියෙනවා. ඩෙන්ගු රෝගයේ සමහර විට සුළු කණ්ඩායමකට ඩෙන්ගු වලදී රුධිර නාලිකා වලින් පිටතට තරලය ගමන් කිරීමක් සිද්ධ වෙනවා.
මේක තමා මූලිකවම වෙන්නේ. එතකොට ඒකම සමහර විට රුධිරය කුඩා කැපිලරිස් මගින් රුධිර පිටත ගලා යමකුත් වෙන්න පුළුවන්. මේ වගේ හේතු මස්ත අපේ ශරීරයේ අපේ රුධිරයට අවශ්‍ය ජලය ප්‍රමාණය නැති වුණාම කම්පන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේක තමා බලපතල තත්ත්වයකට පත් වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව. මෙතෙන්දී අපි හුඟක් වෙලාවට ඩෙන්ගු වලදී කරන්නේ අපේ රුධිරයේ එහෙම නැත්නම් ශරීරයේ තරලය අපි පාලනය කරනවා. ලබා දිය යුතු තරල ප්‍රමාණය, ඒ වගේම අපි මනිනවා කොච්චර අපි මුත්‍රා වලින් තරලය පිට වෙනවද, ජලය පිට වෙනවද, ඊට සමානුපාතිකව අපි ජලය ලබා දෙනවා. එතකොට මේ ලබා දීලා ඒ බරපතල අවස්ථාව ඉවත් වුණාන් පස්සේ අපේ අර රුධිරයෙන් පිටතට ගිය රුධිර වාහිනී වලින් පිටතට ගිය ජලය එහෙම තරලය ආපහු රුධිර නාලිකාවලට එනවා. අන්න ඒ කාලේ තමයි අපේ බරපතල කාලේ. ඒ කාලයේදී අපි දිය යුතු ලබාගත් යුතු ජලය පිට වෙන ජල ප්‍රමාණය මේ සියල්ලම අපි පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ශරීරයේ ජල ප්‍රමාණයේ තරල ප්‍රමාණයේ ඉම්බැලන්ස් එකක් වෙනවා. එහෙම වුණොත් තමයි අසමානතාවයක් ඇවිල්ලා අපිට රෝගේ බරපතල වෙලා සමහර විට මරණය දක්වා යන්න පුළුවන්. නමුත් ඒක පාලනය කරන්න පුළුවන් අපිට රෝහලක ඉඳගෙන මේ තරල පාලනය ඒකට අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයට මනිමින් ලබා දීමයි. ඩෙන්ගු මාරාන්තික වෙන්නේත් මේ කියන කම්පන තත්ත්වය නිසා. ඔව් ඩෙන්ගු මාරාන්තික වෙන්නේ කම්පන තත්ත්වයට ආවෙන් පස්සේ අපේ ශරීරයේ අපේ වයිටල් ඕගන්ස් ඒවා අක්‍රිය වෙන්න පුළුවන්. අපේ වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. එතකොට තරල පෙරණය නවතින්න පුළුවන්. හෘදයට මේක බලපාන්න පුළුවන්. මේ සියලු ප්‍රධාන ඉන්ද්‍රියන් වලට බලපාන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් වලට බලපෑම වෙන්න පුළුවන් මේ කම්පන තත්ත්වය නිසා. එතකොට අර කම්පන තත්ත්වය මගහරවා ගැනීම ඒක අපසු ගෙන යාම සඳහා අවශ්‍ය කරන තරල සමතුලිතතාවය තමයි අපි පවත්වාගෙන යන්නේ. ඩෙන්ගු ගැන කතා කරනකොට මේ ඩෙන්ගු රෝගියෙක්ට තියෙන පිළියමක් විදිහට තියෙන හොඳම වචනයක් තමයි මේ කළමනාකරණය කියලා කියන්නේ. ඩෙන්ගු කළමනාකරණය කියලා කියන්නේ. ඒකත් මේ හරි හොඳින් තේරුම්ගෙන කරන්න ඕන දෙයක්. වෛද්‍යවරුන්ට පමණක් අයිති කියලා ඒ අදාළ කරලා දෙන්න. එහෙම නැත්නම් හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ඩෙන්ගු රෝගියෙක් සමහර වෙලාවට වෛද්‍යතුමනි රෝගියෙක්ව රෝහල්ගත කරන්නෙම නැහැ හැම අවස්ථාවකම. ගෙදර ඉඳන් මේක කළමනාකරණය කරන්න කියලා කියනවා. එතකොට හැම විටම මේ කළමනාකරණයේ ඩෙන්ගුත් එක්ක බැඳිච්ච මේ වචනේ කොයිතරම් වැදගත්ද සහ කෙලෙසද අපි ඉටු කළ යුත්තේ. ඩෙන්ගු කළමනාකරණය කිව්වම මේක ඔබ රෝගියෙක් විය යුතුම නෑ ඩෙන්ගු කළමනාකරණය කරන්න. මේක හරි පුරුල්ල අපිට විග්‍රහ කරන්න පුළුවන්. මොකද ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රධාන දේ දැන් ඩෙන්ගු රෝගියෙක් කළමනාකරණයේ වගකීම සම්පූර්ණයෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ සිටින වෛද්‍යවරුන්ට සහ ඔවුන් යටතේ සිටින අනිත් කාර්ය මණ්ඩලයට. එතකොට අපිට ජාතික ඩෙන්ගු මර්ධන ඒකක විදිහට අපි ප්‍රජාව ගත්තොත් එහෙනම් ප්‍රජාවටත් තියෙන ඩෙන්ගු කළමනාකරණය කිරීමේ දැඩි කැපවීමක් කරන්න ඕනේ. ඔවුන්ට ඒකේ වගකීමක් තියෙනවා. මොකද්ද මේ වගකීම? උදාහරණයක් විදිහට දැන් අපි පුරෝකතනයක් දෙනවා. දැන් මම කියපු එකට මේකට සම්බන්ධයක් ගොඩනගන්න මේ උත්සාහ කරන්නේ. අපි පුරෝකතනයක් දෙනවා අපේ ජාතික ඩෙන්ගු මර්ධන ඒකක සහ දිස්ත්‍රික් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වලට සම්බන්ධ වෙනවා කීට විද්‍යා කණ්ඩායම්. එතකොට අපිත් එක්ක ජාතික ඩෙන්ගු මර්ධන ඒකකේ ඉන්නවා කීට විද්‍යාඥවරයන් දෙපළක්. ඒ වගේම හැම දිස්ත්‍රික්කෙම කීට විද්‍යාඥවරයෙක් හෝ වරයෙක් ඉන්නවා. ඔවුන් සමග කටයුතු කරනවා සෞඛ්‍ය කීට නිලධාරීන්. එතකොට මේ කණ්ඩායම් ගිහිල්ලා ශ්‍රේෂ්ඨ වලට ගිහිල්ලා මදුරුවන් බෝවීම පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණ කරනවා. ඒ සමීක්ෂණ වලින් තමයි අපි කියන්නේ ඩෙන්ගු මදුරු ඝනත්වය ගැන අපි අවබෝධයක් ලබාගෙන තමයි කියන්නේ ඉදිරියේදී ඩෙන්ගු රෝගේ වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලා. දැන් අද අපි මේ තොරතුරු දෙන්නේ ඩෙන්ගු රෝගීන් විශාල ලෙස වැඩි වෙන තියෙන තත්ත්වයක් තුලම නෙවෙයිනේ. අපි දන්නා පාරිසරික සාධක ගැන අපි කල වෙලා ඇතුව හොයලා බලලා අපි ඒක ඇනලයිස් කරා. ඒත් එක්කම මේ කාලය තුල පැවති කොරෝනා තත්ත්වය නිසා රට වසලා තිබ්බත් අපේ කීට විද්‍යා කණ්ඩායම් ඔවුන්ගේ කීට විද්‍යා සමීක්ෂණ දිගටම කරගෙන ගියා. එතකොට ඒ සමීක්ෂණවලදී අපි දැක්ක වර්ෂාවත් එක්ක මදුරුවන් බෝවීමේ ස්ථාන ගාන වැඩි වෙලා වගේ මදුරුවන්ගේ ඝනත්වයත් යම්කිසි ක්‍රමිකව වැඩිවීමක් වෙනවා කියලා. මොකද මේකේ අපි විවිධාකාර වූ ඉන්ඩෙක්සස් හදනවා. ඒවත් එක්ක අපි දැකලා තියෙනවා. එතකොට ඒක එක කළමනාකරණයක්. ඒකත් එක්ක තමයි අපි දැන් මේ කියන්නේ ඉදිරියේදී ඩෙන්ගු රෝගේ වැඩිවීමේ බරපතල අවදානමක් තිබෙනවා කියලා. ඔබ කියන විදිහට රෝගියෙක්ව කළමනාකරණය කිරීම රෝගය කළමනාකරණය පමණක් නෙවෙයි.
රෝගය වැළැක්වීම උදෙසා කරන්න පුළුවන් කළමනාකරණයත් වෙනම තලයක්. prevention is better than cure කියලා කතාවක් තියෙනවා අපි හැම වෙලාවෙම අහන්නේ. ඔබට රෝගේ හැදිලා රෝහල් ගත වෙලා දින 10ක් විතර රෝහලේ ගත වෙලා තවත් සති දෙකක් විතර ඔබ වෛද්‍ය නිවාඩු සහිතව ගෙදර ඉන්නද ඔබ කැමති? එහෙම නැත්නම් ඔබට තාමත් සුළු දෙයකින් ඔබගේ පරිසරය නිවැරදිව කළමනාකරණය කළා රෝගේ වැළඳෙන්නේ නැතුව නිරෝගී පුද්ගලයෙක් ලෙස ඔබ සමාජයේ ජීවත් වෙනවද කියන එක තමයි ඊටමත් වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්ට මේක ගේන්නේ ඔබ මවක් හෝ පියෙක් නම් ඔබට රෝගේ වැළඳුනොත් ඒක ඔබේ මුළු පවුලටම බලපෑමක් කියලා කරන එකත් කොරෝනා හා සමානයි. ගෙදර කෙනෙකුට ලෙඩේ හැදුනම ඩෙන්ගු හැදුනොත් ඔබ බරපතල තත්ත්වයට යනවා නම් අනිවාර්යෙන් ඔබ රෝහල්ගත කරගන්න වෙනවා. ඒතර ඔබට රෝහලේ දින ගණනාවක් සිටින්න වෙනවා. ඒත් එක්කම එහෙම වුණාම ගෙදර අනිත් වැඩ කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඊළඟට ඔබ ගෙදර ආවත් සමහරලාට සතියක් දෙකක් යනකම් ඔබට වෙන්ද වගේම ඒ අවශ්‍ය ශක්තිය දැනෙන්නේ නැති වෙන්න පුළුවන් ඔබට වැඩ කටයුතු කරන. ඒකට ඔබට තව සතියක් විතර ඔබට නිවාඩු ලබාගෙන සිටින්න. ඒකට ඔබේ ආර්ථිකයට මේකේ බලපෑමක් තියෙනවා. නමුත් ඒක කළමනාකරණය කරගන්න ඔබට හරි ඉතාමත් පහසු දෙයක් තිබෙන්නේ. ඔබගේ නිවසේ ඔබ යන්නේන ඔබ රැකියාව කරන ස්ථානයේ මදුරුවන් බෝවන ස්ථාන තියෙනවා නම් මේක පමණයි ඔබට ඉවත් කරන්න ඕනේ. මේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කළොත් ඩෙන්ගු පැතිරීම ඉතාමත් පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍යයෙන් මේකට වැඩි කාලයක් ගත කරන්න ඕනේ. සතියකට විනාඩි 30ක වගේ පමණ කාලයක් ඔබ පෞද්ගලිකව මේ සඳහා ගත කරනවා නම් ඉදිරියේදී බරපතල අනතුරක් වළක්වා ගන්න පුළුවන්. අපි ඔන්න කතාවේ අවශ්‍යම තැනට ආවේ. අර කිව්වා වගේ ප්‍රතිකාරය හොඳයි. හැබැයි වළක්වා ගැනීම ඊට වඩා ගොඩක් හොඳයි. ඒ නිසා වළක්වා ගන්න ක්‍රමවේද අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාම වැදගත් කාරණේ. ඒ වෙනුවෙන් තමයි අපි ඔබව මේ විදිහට දැනුම්වත් කරන්නේ. ඉතින් මේ දැනුම අරගෙන මේ මතක් කිරීම අරගෙන ඔන්න ඔබ පටන් ගන්න ලොකු දුරක් පෙර නිමිති අපිට පහළ වෙනවා මේ වැස්සත් එක්ක. ඒ නිසා ඒක වළක්වා ගැනීම සඳහා අපි වෙහෙසෙමු මහන්සි වෙමු. මොකද තාමත් කොරෝනා රෝගීන් ප්‍රමාණයට වඩා ඩෙන්ගු රෝගීන් ප්‍රමාණය රට ඇතුලේ වාර්තා වෙලා තියෙන ඕනෑතරම්. මේ වගේම මරණ ගත්තත් කොරෝනා මරණ නෙවෙයි අපි ඩෙන්ගු මරණ තමයි බහුලවම අපේ රට ඇතුලේ තියෙන. ඒ නිසා අපි ඩෙන්ගු වලටත් හොඳින්ම මූණ දෙන්න සූදානම් වෙමු. ඒ හින්දාම ගියක් ඇතුලේ යම් පරිශ්‍රයක හදන ගොඩනැගිලි තියෙනවානේ. ඒ ගොඩනැගිල්ලක් ඇතුලේ එහෙම නැත්නම් පාසල්වල පාසල් තවමත් ක්‍රියාත්මක වෙන්නේ අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ. දරුවෝ එන්නේ නැහැ. ඉතින් පාසල්වල වතුර වැටෙන තැන්වල මේ ඩෙන්ගු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න පුළුවන්. මේ අනාදි විවිධ තැන් තියෙනවා. අපි බස්නාහිර පළාත ගැන කතා කරත් එහෙමයි. වැඩිපුරම ඕනෑතරම් තැන් තියෙන්නේ මේ පළාත ඇතුලේ. කොහොමද අපි මේක කළමනාකරණය කරගන්න දායක වෙන්නේ? කොයි විදිහටද අපිට තියෙන යුතුකම් වගකීම් සහ යම් සංවිධානයකට තියෙන යුතුකම් වගකීම සමස්ත සමාජයට රජයට තියෙන වගකීම් කොහොමද මේක අපිට කර දෙන්නේ? මේකේ අපි ඔය බොහෝ හැකි ස්ථාන ගත්තාම අපිට ඒක ප්‍රධාන වශයෙන් අපි බෙදා ගන්න පුළුවන් අපි නිවස සහ ආවට. මොකද අපි දවස පුරා ගත කරන්නේ නිවසේ. මේ දවස්වල වැඩිපුර එතකොට ඒ නිසා තමන්ගේ ජීවත් වෙන නිවස සහ අවට පිරිසුදු කර ගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා ඩෙන්ගු බෝවෙන් මදුරුව බෝ වෙන්නේ පිරිසුදු ජලයේ සමහර විට හුඟක් කුඩා ජල භාජන වල උනත් වෙන්න පුළුවන්. ජල එකතු වෙච්ච ස්ථානවල. ඉතින් නිවසේ අපි එළියට දාලා තියෙනවා නම් වතුර පිරෙන දෙයක් ප්ලාස්ටික් කෝප්ප ඉවත් අපි යෝගට් කෝප්පයක් මේ හැම දෙයක්ම අපිට පුළුවන් පොල් කට්ටක් ඒවා වතුර පිරෙනවාද කියලා බලන්න පුළුවන්. ඒකම නිවාසවල හුඟක් වෙලාවට තියෙනවා අපිට අර බලන්න අමාරු තැනක් තමයි වැහිපීල්ල. වැහිපීල්ල හුඟක් වෙලාවට ප්ලාස්ටික් වැහිපීලි කාලයක් තියෙනකොට අවුවට මේව ඇද වෙනවා. ඇද වෙලා අර වතුර ඇතුලේ එකතු රැඳෙනවා. එතකොට අපි මේ වැහිපීලි බලන්න ඕනේ. ඒවා කොළ වැටලා වෙලා ඒවා ලොක් වෙලා තියෙන මේවා අයින් කරලා පහත් වෙච්ච වතුර එකතු වෙන තැන් තියෙනවා නම් සිදුරු කරලා වතුර බහින තැන් විදියට හදාගන්න. ඒ වගේම අපි නිවස හදලා ඉවර නැත්නම් ස්ලැබ් එකක් උඩ තියෙනවා. හුඟක් වෙලාවට මේ ස්ලැබ් එකෙන් වතුර බිත්තියට බේරෙන එක වළක්වන්න වටේට අපි පොඩි බැම්මක් දානවා. එතකොට ඒක උඩ වතුර එකතු වෙනවා. එතකොට ඒක බලලා වතුර අයින් කරන්න. එතකොට මේකේ සමහර වෙලාවට එහෙම ස්ලැබ් එක හදලා තියෙනවා. ස්ලැබ් එකේ අර නානකාම්‍රය සඳහා විසිකිලි සඳහා ටිකක් පහත් කරලා තියෙනවා. එතකොට එතන අනිවාර්යෙන් වතුර එකතු වෙනවා. ඉතින් මේ තැන් වලට වැලි එකතු කළා පිරෙව්වොතින් එතන එකතු වෙන්නේ. ඒ විදිහට ඒ තැන් ටික බලා ගන්න. නිවසේ ඊට පස්සේ ඇතුලේ හුඟක් වෙලාවට අපි දැන් දකින්න දෙයක් තමයි හුඟක් ගෙවල් නිවාසවල දැන් තියෙනවා ශීතකරණයක්. මේ ශීතකරණේ අර අයින් වෙන වතුර එකතු වෙන්නේ පිටිපස්සේ තියෙන පොඩි
ට්‍රේ එකක්. මේ ට්‍රේ එකේ හුඟක් වෙලාට අපි දකිනවා මදුරු හැදෙනවා. එතකොට තවත් බහුලව අපි නිවසවල දකින දෙයක් තමයි කුස්සිය සිංක් එක හැම ගෙදරම වගේ ලීක් වෙනවා. ඒක යටින් තියලා තියෙනවා බාල්දියක්. එහෙම නැත්නම් භාජනයක් තියලා තියෙනවා වතුර එකතු වෙනවා. ඕක අමතක වෙනවා අයින් කරන්න. ඕකේ හැදෙනවා. ඒ වගේ විශේෂයෙන්ම අපිට බලන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ඒකම මීට අමතරව වතුර එකතු වෙන්න පුළුවන් ඕනෑම තැනක් ගැන. මේක අපිට සතියකට සැරයක් කළොත් අපි දන්නවා මේ මදුරුවා බිත්තරේ ඉඳන් වැඩිහිටි මදුරුවෙක් වෙන්න සතියකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. සති දවස් 10ක් දවස් 14ක් වගේ කාලයක්. එතකොට මේ අපි අවම වශයෙන් සතියකට සැරයක් මේ අයින් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම නැවතත් මදුරු ඒ කියන්නේ ඉන්න මදුරුව ටික ඒ වෙලාවේ බොවිමින් ඉන්න අයින් කරන්න පුළුවන්. ඊළඟ සතිය වෙනකොට ඒ කාලේ තිබුණොත් ඒ ටිකත් ඉවත් කරන්න පුළුවන්. නිවස එක ඇත්තත්. ඊට පස්සේ පාසල් මේ දවස්වල වහලා තියෙන්නේ. සමහර ආයතන වහලා තියෙන්නේ. මේ වහලා තියෙනකොට බලන්න කෙනෙන්නේ විශේෂයෙන්ම මේ වගේ වැසිකිලි පාවිච්චි වෙන්නේ. ඒවැයි වැසිකිලි පෝච්චි වල වතුර තියෙනවා. මේ අනිවාර්යයෙන්ම වතුර බෝ වෙනවා. මොකද වතුර පාවිච්චි කරන කාලේදී මේකට වතුර දානවා. වතුර නිතරම අලුත් වෙනවා. නමුත් මේ වෙනකොට ඒවා එකතු වෙනවා. එකතු වෙලා කාලයක් තිස්සේ කවුරුත් බලන්නේ නැතුව දිනුවම වතුර බෝ වෙනවා. ඒ වගේ ස්ථාන විශේෂයෙන්ම පාසල් වල බලන්න ඕනේ. ඊට පස්සේ කාර්යාලවලත් එහෙමයි. අපි ඉවත් දමන දේවල් තියෙනවා නම් කාර්යාලේ වටේ පුරුදු කරන්න කාර්යාලේ ඇතුලේ වතුර එකතු වෙන තැන් විශේෂයෙන්ම අපි දක්වන දේවල් තමයි මේ හුඟක් වෙලාවට අපේ නාන කාමරේ බාත්රූම් එක ඇතුලේ තමයි මේ හුඟක් වෙලාවට වතුර තියෙන්නේ. ඊට අමතරව මේ වැස්සට බලපෑමක් නැතත් වැස්ස අඩු පැති වලත් හැමෝම වතුර එකතු නැති ප්‍රදේශවල වතුර එකතු කරන්න පාවිච්චි සඳහා වතුර එකතු කරනවා. මේ එකතු කරන වතුර භාජන වලත් වතුර බෝ වෙනවා. මේවා ගැන ඒවා වහලා තියන්න. එහෙම නැත්නම් සතියකට සැරයක් වතුර ඉවත් කරලා පිරිසුදු කරලා නැවත වතුර පුරව ගන්න. ඒ වගේ දේවල් කරන්න අවශ්‍යයි. මේ විදිහට වතුර රැඳලා තියෙන තැනක කොච්චර ඉක්මනට වතුරෙක් බෝ වෙන්න අදාළ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවද? ඕනම අවස්ථාවක ඩෙන්ගු රෝගයක් ගත්තම ඩෙන්ගු විශේෂත්වයෙන් අපි කතා කරන්නේ ඩෙන්ගු හදන මදුරු විශේෂ දෙකක් ඉන්නවා කියලා ඉඩිස් ඊජිප්ටයි සහ ඉඩිස් ඇල්බපික්ටස්. එතකොට මේ නාගරීකරණ ප්‍රදේශවල බහුලව ඉන්නේ ඉඩිස් ඊජිප්ටයි කියන මදුරුවා. ඉඩිස් ඊජිප්ටයි කියන මදුරුවා හරිම සක්‍රීය මදුරුවෙක්. ගැහණු මදුරුවා තමයි මිනිස් රුධිරේ උරාබන්නේ. පිරිමැදුවා ශාක යුෂත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි යාගේ ආහාරය. එතකොට මේ මදුරුවෙක් සාමාන්‍යයෙන් තමන්ගේ ආහාර වේල සම්පූර්ණ කර ගැනීම සඳහා අපි දෙතුන් දෙනකොට දෂ්ට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ මදුරුවා බිත්තර දාන සමයේදී ආහාර වේලක් සම්පූර්ණ කරගත්තට පස්සේ මදුරුවා කොහේරි තමන්ට නිදහසේ ඉන්න පුළුවන් අඳුරු ස්ථානයක තමයි රැඳිලා ඉන්නේ බිත්තර දානකම්. එතකොට බිත්තර දාන්නේ ජලය සහිත තෙත පෘෂ්ඨයක. මේ බිත්තර හොඳ පාරිසරික තත්ත්වය යටතේ දින 10ක් 14ක් ඇතුළතදී බිත්තර වලින් බිහි වෙලා සුහුඹුල් මදුරේ මේ ජීවන චක්‍රයක් තියෙන. එතකොට මේකේ රූපාවන තරණයක් තියෙනවා. බිත්තර පුපුරනවා, කීටයා එනවා, පිලා අවස්ථාවට එනවා, වැඩිහිටි මදුරුවා පරිසරයට නිදහස් වෙලා යනවා. මේ සම්පූර්ණ චක්‍රයට ගත වෙන්නේ දින 10ක් 14ක් වගේ කාල සීමාවක්. ඒ නිසා අපි වඩාම අවධානය යොමු කරන්න ඕනේ මේ කියපු කරුණු. වෛද්‍යතුමත් සඳහන් කරා අපි කොහොමද නිවසක කොයි වගේ තැන්වලද අපි නොහිතන දේවල් නොහිතන තැන් තියෙනවා. ඔන්න වතුර එකතු වෙලා තියෙනවා. අපිට පේන්නෙත් නෑ සමහරව ඔය සීතකරණය යට තියෙන ට්‍රේ එකේ තැටියේ වතුර එකතු වීම වගේ තැන් සමහර වෙලාවට අපි දකින්නෙත් නෑ. නිසා හොඳට හොයලා බලලා හොඳට මේ අවධානය යොමු කරලා මේ තැන් හොයාගෙන ඒවා ඒ බෝවිය හැකි තැන් විනාශ කරලා දාන්න ඕනේ. ඒ තැන් නැති කරන්න ඕනේ. ඒ දේවල් ගැන හොඳ අවධානයකින් එක වඩාම වැදගත් මේ උදුරට මුහුණ දීම සඳහා. වෛද්‍යතුමනි මේක ඉතින් එක්ව කරන්න ඕන දෙයක්. අපි දැන් කොරෝනා ආවම හිතුවා අපි මොනවද කරන්නේ? පෞද්ගලික ස්වස්ථතාවයේ තියාගන්න ඕනේ. මේ කියන පිළිවෙලට වැඩ කරන්න ඕනේ. දුරස්ථභාවයේ තියාගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ. ඊට වඩා දෙයක් ඊට වැඩි දෙයක් අපිට කරන්න නැහැ. හැබැයි ඩෙන්ගු වලට ඊට වැඩි දෙයක් අපිට කරන්න තියෙනවා. කරන්න පුළුවන්. සහ මේ දවස්වල වැඩිපුරම දෙනෙක් ගෙදර ඉන්නේ. හොඳම වෙලාවක් අපිට මේ ගෙවල් අස්පස් කරගෙන සුද්ධ පවිත්‍ර කරගෙන මේ සඳහා සූදානම් වෙන්න. මේකෙන් වැළැක්වීම සඳහා වැළකීම සඳහා සූදානම් වෙන්න නිසා මම හිතන්නේ යලිත් මේක මතු කරත් මතක් කරත් වරදක් නැහැ. මේක බොහොම වටිනා කාරණයක් නිසා. පාරමී මේක ඒකාබද්ධ මෙහෙයුමක්. මේක අපි තනියෙන් කරන්න පුළුවන් මෙහෙයුමක්. මේක ජාතික ඩෙන්ගු වර්ධනයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියෙන් කළ හැකි මෙහෙයුමක් නෙවෙයි. මේක අපි හැමදෙනාම එකතු වෙලා අපිට තියෙන සමාජ වගකීම අපි අවබෝධ කරගන්න. ඒ වගකීමත් එක්ක තමයි අපිට මේ කාර්යය කරන්න වෙන්නේ. ඔබ මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි අනිත් දිස්ත්‍රික්කවල තාමත් බහුතරයක් ගෙන් එළියට යනවා ටිකක් අඩුයි. ඒකට ඔබ ඔබගේ පවුලේ පිරිස සමග ගෙදර ඉන්නවා. ඔබ පුරුදු කරගන්න ඔබ අම්මා තාත්තා ආච්චි සීයා
ඔබේ පාසල් යන දුවා දරුවව මේකට පුරුදු කරගන්න. එතකොට හොඳ පුරුද්දක් ඔවුන්ට කුඩා කාලේදීම ලැබෙනවා. ඔවුන්ට තමන්ගේ පරිසරය, තමන්ගේ ගෙවත්ත, තමන්ගේ ගෙදර ඇතුළ ඒ අවට පරිසරය මදුරුවන් බෝ නොවන පිරිසුදු ස්ථානයක් ලෙස පවත්වා ගැනීමට ඒ අවශ්‍ය පුරුද්ද මේ දිනවල ඇති කරන්න පුළුවන්. ඒක හරිම ලේසි. ඔබ ඔබේ දරුවොත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා මේකට කාර්ය ඔබ තනියෙන් කරන්න එපා. ඔබ උදාහරණයක් විදිහට ගෙදර කොතනක හරි වතුර රැඳෙන දෙයක් තියෙනවා ඔබට කියන්න පුළුවන් ඔය පුංචි පුතාට දුවට මේක එන්න අපි මේක අයින් කරමු. මේකෙන් අපිට ලෙඩ හැදෙන්න පුළුවන්. ඔබේ පණිවිඩය දෙන ගමන් ඔබ ඔවුන්ට ඒ පුරුද්ද ඇති කරගන්න. මොකද අපි දැනටමත් ඇත්තටම අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා කරන්නේත් මේ උත්සාහය. අපි ඔවුන්ගේ විෂය නිර්දේශ වලට ඩෙන්ගු ගැන කතා කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය ගැන උගන්වන ගුරුවරුන්ට ජාතික ඩෙන්ගු මර්ධනයේ වෛද්‍යවරුන් ගිහිල්ලා ඩෙන්ගු පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දෙනවා. මේ චර්යාත්මක වෙනස කුඩා කාලේ ඉඳන්ම පටන් ගන්නවා. මොකද අපි දැකලා තියෙනවානේ කුඩා දරුවෝ කියන්නේ හොඳ වාහකයෙක් කියලා. හොඳ දෙයක් ගෙනියන්න වගේම නරද. ඉතින් දරුවට හොඳ දෙයක් දුන්නොත් දරුවා ඒක ජීවිත කාලෙම මේ පුරුද්ද ඇති කරනවා. මොකද සමහරලාට ටිකක් වයසට ගියාට පස්සේ අර පුරුද්ද වෙනස් කරගන්න අමාරුයි. නමුත් මේ කාලේ ඉතාමත් හොඳයි දෙමාපියන්ට තමන්ගේ දරුවොත් එක්ක එකතු වෙලා ගෙදර පරිසරය, ගෙදර ඇතුළ සහ ගෙදර වටපිටාව මදුරුවන් බෝ නොවන පිරිසුදු පරිසරයක් විදිහට යොදා ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හැම වෙලාවම කියන්නේ සමහරලා ඔබලට පුළුවන් ඔබගේ ගෙදරින් ඉවත දාන බඳුනක් වෙනත් දෙයකට පාවිච්චි කරන්න. වතුර නොරැඳෙන ලෙස තවත් වෙනත් දෙයක් නිර්මාණය කිරීම සඳහා. ඔබට ගෘහ අලංකාරය සඳහා. ඒ වගේ දෙයක්. මොකද අපේ සංකල්ප තියෙනවානේ reuse, recycle, reduce මේ ඕනම සංකල්පයක් තුල අපිට මේ දේ කරන්න පුළුවන්. අනවශ්‍ය දේ ඔබට අයිවත් කරන්න පුළුවන්. දැන් ඔබ ඝනාප ද්‍රව්‍ය ඔබගේ නිවසෙන් එළියට දානවා නම් මේ ඝනාප ද්‍රව්‍ය වල තමයි වතුර රැඳෙන්න පුළුවන් ස්ථාන තියෙන්නේ. දැන් ඔබ නිවසක් සදාගෙන යන කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඔබගේ වැලි ටික වහන්න, ඔබගේ ගඩොල් ටික වහන්න ඔබ පොලිතීන් ආවරණයක්, රෙක්සින් ආවරණයක් පාවිච්චි කරනවා. හැබැයි මොකද වෙන්නේ? මේ ආවරණ ටික කාලයක් යනකොට ඔබ දකිනවා මේ ඇතුළට ගිලා බැස්මක් එනවා. මේ වගේ වතුර තැන් වලින් වතුර හැදෙනවා. මේවා මදුරුව හැදෙන්න හොඳ ස්ථාන. මේ පිළිබඳ අවධානය යොමු කරන්න. ඒකට සතියකට එක දවසක් ඔබට මේකට යොමු කරන්න පුළුවන් නම් හොඳටම ඇති. ඉතාමත් ප්‍රමාණවත් ගෙදර ඔක්කොම එකතු වුණාම සුළු කාලයකින් මේ මිෂන් එක ඉවර කරන්න පුළුවන්. එතකොට මේක ඔබේ කාර්යාලයට ගෙනියන්න. ගෙදරින් පටන් ගන්න ඔබගේ සේවා ස්ථානයට ගෙනියන්න. ඔබ යන පොදු ස්ථානයටත් මේ පුරුද්දම අරගෙන යන්න. ඔබ පන්සලට යනවනම්, ඔබ පල්ලියට යනවනම්, ඔබ කෝවිලට යනවනම් මේ පුරුද්ද ගෙනියන්න. කෙනෙක් සමහරලාවට වතුර රැඳෙන දෙයක් දාලා යන්න පුළුවන්. එතන නිවැරදි කරන්න ඔබට පුළුවන්කම ඔබ හදා ගන්න ඕනේ. මොකද අපි හොඳ පුරුද්ද හදාගත්තට පස්සේ මේක ආයේ නැවත කියන්න ඕනේ පුරුද්ද අපි පරම්පරා ගණනාවක් ගෙනියනවා. එතකොට ඒක හරි පහසුයි අපිට. එතකොට අපිට කොටස් දෙකක් තියෙනවා. අපිට ඉවත් කරන්න පුළුවන්, අපිට කළ හැකි දේ කරාට පස්සේ අපිට ඉවත් කරන්න නොහැකි ස්ථානවල මදුරුවන් රැඳෙන තැන්වලට විතරයි. එතකොට අපේ සෞඛ්‍ය කණ්ඩායම් වලට සිත තාක්ෂණික දැනුම දෙන්නේ අනිත් කාර්යනොත් එක්ක. ඒ කියන්නේ මට මගේ ජීවිතය ගැන වගකීමක් තියෙනවා වගේම මට එහා ගෙදර ඉන්න කෙනා ගැනනේ ගමේ මගේම වීදියේ ඉන්න අනිත් කෙනාගේ ජීවිතය ගැනත් වගකීමක් තියෙනවා ඩෙන්ගු කාරණේ. එතන වගකීම මෙහෙමනේ පාන්නේ. දැන් ඔබේ ගෙදර දැන් උදාහරණයක් විදිහට මම මේ උදාහරණය ගන්න. ඔබේ ගෙදර ඩෙන්ගු මදුරු බෝවන ස්ථානයක් තිබ්බොත් ඒ මදුරුවාට මීටර් 200ක් දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ මදුරුවා ඩෙන්ගු රෝගයක් දෂ්ට කළා. ඔබේ ගෙදරටත් ඩෙන්ගු හදන්න පුළුවන්. ඔබේ වටපිටාවේ තියෙන ගෙවල් වලට ඩෙන්ගු හදන්න පුළුවන්. එතකොට ඒ වගකීමෙන් අපිට ගැලවෙන්න බෑ. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගකීමෙන් ඒ වගකීමට උර දෙමින් යන ගමනකට තමයි ඔබට ආරාධනා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ජාතික රූපවාහිනිය අවශ්‍ය හැම මොහොතකදීම අවශ්‍ය කරුණු දැනුම යාවත් කාලින සිදුවීම් මේ සියල්ල ඔබ හමුවට කියන්නේ. ඒවෙන් පාඩමක් ඉගෙනගෙන දෙයක් ඉගෙනගෙන අපි ජීවිතේ හදාගමු. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද මේ කතාබහ වඩාම වැදගත් කතාබහක්. මොකද වැස්සක් ඇදහැලෙනවා. අපි අවදානම් කලාප ලෙස හඳුන්වන ප්‍රදේශ ගැන මතක් කිරීම කළා. අකුණු සහිත වැසි තත්ත්වයන් තියෙනවා, නායයන් තියෙනවා. මේ සියලු දෙක ඔන්න තවත් ස්වභාවික උවදුරක පෙරනිමිති පහළ වෙනවා. ඩෙන්ගු එය මර්ධනය කරගත හැකි. ඔබ ඒ සඳහා දායක වෙන්න. ඔබට ඒ කරන්න පුළුවන් පවුලේ අයවැය සඳහා එක්කාසු කරගන්න. ඒ වෙනුවෙන් තමන්ගේ වෘත්තීය ජීවිතයට අති මහත් කැපවීමෙන් ඒ වෙනුවෙන් දායක වෙන දෙපළක් තමයි අපිත් එක්ක අද සම්බන්ධ වුනේ. ඉතින් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. බෙහෙවින්ම ස්තුතියි අරුණ ජයසේකර වෛද්‍යතුමා, අධ්‍යක්ෂ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ, වගේම ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේම වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ වෛද්‍යතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ඉතින් ලෑස්තියෙන් ඉන්න වෙයි. ලෑස්තියෙන් ඉමු.
ඔබටත් අපි මතක් කරනවා සූදානම්ින් ඉන්න. ගෙවල් දොරවල් අස්පස් කරගෙන පුළුවන් තරම් ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන එක වළක්වාලන්න ඔබේ ගේ ඔබේ පරිසරය හදාගන්න ඔබට වගකීමක් තියෙනවා. මේක ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කරනවා. හොඳයි බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග අද මේ කතාවට සම්බන්ධ වුණාට ආයිබන් කියලා සමුදෙනවා.